නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට ඔබ ඊර්ධිපාද ධර්මයන් පිළිබඳව, කාරණාවන් පිළිබඳව දැන් කෙමෙන් ටික ටික ඉගෙන ගනිමින් සිටිනවා. දැන් මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ ඊර්ධිපාද විභංගයට. ඒ කියන්නේ ඊර්ධිපාදයන් බෙදා දැක්වීම ගැන ඒ සඳහා තිබෙන කොටසයි. ඒ සම්බන්ධවයි. එතකොට එහිදී ඔබට මතක ඇති සතරක් වූ ඊර්ධිපාදයන් වලට ඡන්දය, වීර්යය, චිත්තය, ඊළඟට විමර්ශාව. ඡන්දය බලවත් කැමැත්ත, බලවත් වීරිය, බලවත් අධිෂ්ඨානය, බලවත් විමර්ශනය, විමසීම කියන ඔය කාරණා ඊර්ධිපාදයන් හතරට කෙනෙක් පුරුදු කරනකොට, කෙනෙක් වඩනකොට, කෙනෙක් ඒ කාරණාවන් දියුණු කරගන්න විට ඔහු මෙන්න මේ කියන කාරණාවන් සතරට ඔහුගේ සිත නොයා පවත්වා ගත යුතුයි. මේ සංඥාවෙන් යුතුව ඔහු වාසය කළ පුරුදු කළ ගත යුතුයි. ඒ සිත නොයා තබා ගත යුතු කාරණාවන් හතර මතක් කරගත්තොත් ඒ තමයි අතිලීනය කියන එකක්. ඒ කියන්නේ සැඟවීමට නොයා, සිත සැඟවීමට නොයා, අතිශයින් සැඟවීමට නොයා සිත තබා ගත යුතුයි. අතිපග්ගහිතෝ, ඒ කිව්වේ ඕනෑමටත් වඩාගත් වීරිය කියන එකයි. ඕනෑමටත් වඩාගත් වීරියට නොයා සිත පවත්වා ගත යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තං සංකිට්ඨෝ. ඒ කිව්වේ තමා තුළට හැකිලී ගිය සිත කියන එක. තමා තුළට හැකිලී ගිය ඡන්දය, නැත්නම් හැකිලී ගිය වීරිය, හැකිලී ගිය චිත්තය, හැකිලී ගිය විමර්ශනය කියන කරුණු වලට නොයා සිත පවත්වා ගත යුතුයි. ඊළඟට බහිද්ධා වික්ඛිත්තෝ, බාහිරට විසිරී ගිය ඡන්දයකින් තොරව, බාහිරට විසිරී ගිය වීරියකින් තොරව, බහිද්ධා වික්ඛිත්තෝ විරියං, බහිද්ධා වික්ඛිත්තෝ ඡන්දං, බහිද්ධා වික්ඛිත්තෝ චිත්තං, බහිද්ධා වික්ඛිත්තෝ විමර්ශනං. බාහිරට විසිරී ගිය විමර්ශනයකින් තොරව, බාහිරට විසිරී ගිය අධිෂ්ඨානයකින් තොරව අන්න සිත පුරුදු කරගන්න ඕන. ඔය කාරණා හතරේ යුක්තව, ඒ කාරණා වලින් බැහැරව. ඊළඟට පච්චාපුරේ සංඥා,
පසු පෙර සංඥාවෙන් වාසය කරමින් ඒ සංඥාවෙන් යුක්තව තමයි ඒ සංඥාව තුලින් ඇති කර ගැනීම ඒ සංඥාව තුල වාසය කරමින් තමයි මේ මේ ඉරිදිපාදයන් දියුණු කරගන්න ඕනේ. ඒතර දැන් අපි කතා කරමින් යන්නේ මේ කාරණාවන් වලින් අතිලීනය කියන කාරණාව. අතිලීනය කියන පාලි වචනේ සිංහල තේරුම තමයි කිව්වා අතිශයින් සැඟවි ගිය කියන එක. ඒකට අතිශයින් සැඟවි ගිය කියන කරුණ අතිලීනය කියන කරුණ ඉරිදිපාද හතරටම පොදුයි. මේකේ අතිලීන ඡන්දේ, අතිලීන විරිය, අතිලීන විමර්ශා, අතිලීන චිත්ත කියලා කියන්නේ. එතකොට ඒක පාලියෙන් හඳුන්වන්නේ කොහොමද? අතිලීන ඡන්தோ අතිශයින් සැඟවි ගිය ඡන්දය, අතිලීන විරියෝ අතිශයින් සැඟවි ගිය වීරිය, අතිලීන චිත්තෝ අතිශයින් සැඟවි ගිය අදිෂ්ඨානය, අතිලීන විමර්ශා අතිශයින් සැඟවි ගිය විමර්ශනය. එතකොට ඔය කරුණ වලින් සිත දුරු කර අතිලීනෙන් දුරු කර අතිලීනේ කිව්වේ අතිශයින් සැඟවීම කියන එක. එතකොට අතිශයින් සැඟවීමකට ඡන්දේපත් නොකර ගන්න ඕන. අතිශයින් සැඟවීමට නොයා වීරිය පවත්වා ගන්න ඕන. අතිශයින් සැඟවීමකට නොයා අදිෂ්ඨානීය බලවත් කර ගන්න ඕන. අතිශයින් සැඟවීමකට යා නොදී විමර්ශනයේ බලවත් කර ගන්න ඕන. එතකොට එහෙම බලවත් කර ගන්න නම් මොකක්ද මේ අතිශයින් සැඟවීමකට ගියා කියලා කියන්නේ? අතිලීනෝ කියන්නේ මොකක්ද කියන එක ගැන ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. එතකොට අතිලීනය කියන්නේ මොකක්ද කියන කරුණ බුද්ධ දේශනාවේ විස්තර වෙනවා. ඒ තමයි කෝසජ්ජ සහගතෝ කෝසජ්ජ සම්පයුක්තෝ. කලින් වැඩසටහනද පිගෙන ගත්තා. කෝසජ්ජය කියලා කියන්නේ කුසීතකම කියන එකයි. ඒතර කුසීතකමට නොයන්න පවත්වා ගන්න ඕන. එතකොට මෙහිදී කුසීතකම කියන්නේ මොකක්ද කියන කරුණ එහෙනම් තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ. මොකද්ද මේ කෝසජ්ජය? කුසීතය කියන එක. එතකොට කෝසජ්ජය නැත්තම් සිංහලෙන් කියන එකට කුසීතය කියන කරුණු මොනවද කියන එක ඒ සඳහා ඉගෙන ගන්න අපි ලස්සන බුද්ධ දේශනාවක් ගැන කතා කළා. මේ තමයි කුසීතාරාම වත්තු සූත්‍රය. එහිදී කුසීතාරාම වත්තු ඒ කුසීත බව ඇති කරන කාරණාවන් 8ක් අපි ගියවර වැඩසටහනේදී සාකච්ඡා කළා. ඒතර අද අපිට කතා කරන්න තියෙන්නේ ඒ කුසීතේ නැගී සිටීමට සිත පුරුදු කරගන්නා වූ හැටි. ඒ කුසීතෙන් අතිලීනයට අතිලීන ඡන්දයෙන් තොරව අතිලීනයට නොයා ඡන්දේ බලවත් කරගන්න හැටි. අතිලීනයට නොයා අතිලීනය කියන සිංහල පාලි වචනේ සිංහල තේරුම මොකද්ද? තමා තුළට ඒ කියන්නේ අතිශයින් සැඟවීමකට නොයා කියන එකයි. අතිලීනය කියන්නේ සැඟවීමකට යනවා කියන එක. දැන් මේ කතා කරන්නේ අතිලීනයට නොයා කියන්නේ සැඟවීමකට නොයා ඡන්දේ බලවත් කරගන්නේ කොහොමද? අතිලීනයට ඒ කියන්නේ සැඟවීමකට නොයා වීරිය බලවත් කරගන්නේ කොහොමද? අතිලීනයට නොයා චිත්තය බලවත් කරගන්නේ කොහොමද? අතිලීනයට සැඟවීමකට නොයා අදිෂ්ඨානය බලවත් කරගන්නේ කොහොමද? අතිලීනයට නොයා විමර්ශාව බලවත් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ සැඟවීමකට නොයා බලවත් විමසීමෙන් යුක්තව ඒ විමසීම තව තව බලවත් කරගන්නේ කොහොමද කියන එක. ඒතර ගියවර කතා කළේ ඒ ඡන්දය, ඒ විමසීම, ඒ වීරිය, ඒ අදිෂ්ඨානය සැඟවීමකට අරන් යන කාරණාවන් ගැන. දැන් මේ නැගී සිටීම ගැන තමයි අද වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔන්න බුදුරජාණන් දේශනා කරනවා මොකක්ද? කුසීතාරාම වත්තු සූත්‍රයේ මහණෙනි මේ වීරිය පටන් ගැනීමට මුල් වන කරුණු 8කි. කුසීත බවින් නැගී සිටීමට මූලික වන්නා වූ කරුණු 8කි. ඒ කවර 8ක්ද යත්? පළවෙනි එක. දැන් පළවෙනි කුසීතාරාමය මොකක්ද භාගතුන දේශනා කළේ? මෙහිදී භික්ෂුව යම් කිසි කටයුත්තක් කරන්න තියෙනවා කියලා එයා ඔන්න කුසීත වෙනවා.
දැන් මෙහිදී මොකද්ද පළවෙනි එක? අනිත් පැත්ත මහණෙනි මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙතේ සිතෙයි. දැන් අර කලින් කී අනිත් පැත්ත. කොහොමද? මා විසින් මේ අසවල් කටයුත්ත ඉදිරියේදී කළ යුතුව තිබෙනවා නොවේ. මේ ඒ කටයුත්ත මේ වැඩේ කරන කල්ලි මාහට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එයින් මම කලින්ම මේ දැන් මට ඔන්න ෆ්‍රී එකක් හම්බෙලා තියෙනවා. දැන් අපේ වචනේ සරලව කිව්වොත් එහෙම. නිදහස් වේලාවක් හම්බෙලා තියෙනවා. එහෙනම් මේ ලැබිච්ච නිදහස් වෙලාවෙන් මම දැන් ප්‍රයෝජනෙ ගන්න ඕන කියලා අන්‍යයා හිතන්න පටන් ගන්නවා. අන්‍යයා බලවත් ඡන්දය ඇති කරගන්න පටන් ගන්නවා. බලවත් වීරිය ඇති කරගන්නවා. බලවත් අදිෂ්ඨානය ඇති කරගන්නවා. බලවත් විමර්ශනයකින් සිත පත් කරගන්නවා. අන්න ඡන්ද චිත්ත විරිය විමර්ශන. අන්න එතකොට කුසීත පැත්තට යන්න තිබිච්ච එක අන්න නැති වෙනවා. එයා හිතන්නේ කොහොමද මේ භික්ෂුව මේ අසවල් වැඩේ දැන් මට බාර දීලා තියෙනවා මේක ඉස්සරහට කරන්න තියෙනවා මේක දැන් කරන්න ගියොත් ඒ වෙලාව තුලදී ඒ වැඩේ කරන වෙලාවට මට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුශාසනාව කරගන්න බෑ. මට ඒකට බාධායි. ඒ කරගන්න තරම් මගේ හිතේ ඒ වැඩේ කරන ගමන් එහෙම කරගන්න තරම් මට අවස්ථාවක් නැහැ. බුද්ධා දැන් මෙතන කෙලිමකනේ බුදුරජුන් මාහට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවේ. ඒ නිසා දැන් මේ අවස්ථාවේ මේ සිටින මේ වෙලාවේදීම අන්න බලවත් ඡන්දය මුල් කරගනිමින් බලවත් වීරියෙන් යුක්තව බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව බලවත් විමර්ශනයෙන් යුක්තව කුසල් දියුණුවත් අකුසල් ප්‍රහාණයත් මා කරගත යුතුයි කියලා අන්න භික්ෂුව හිතනවා. අන්න එතකොට අතිලීනයට ඒ කියන්නේ අතිශයින් සැඟවීමකට යා නොදී අන්නේ භික්ෂුව පුරුදු කරනවා. ඔන්න බලන්න. ඒකට දැන් කලින් කරන්න තියෙන එකට කලින් වැඩක් ඉස්සරහට වැඩක් කරන්න තියෙනවා. ඒ වැඩේ කරන්න කලින් දැන් අන්න සමථ විදර්ශනාවේ භික්ෂුව යෙදෙනවා. දෙවෙනි එක විරිය ආරම්භය. ඒ තමයි භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. පළවෙනි එක කිව්වේ කරන්න තියෙනවා. දැන් දෙවෙනි එක කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතේ. දැන් කලින් එකේ හිතේ වැඩ කරා කියලා චුට්ටක් රිස්ට් එකකින් දැන් මේකේ විරිය ආරම්භයේ හිතන්නේ කොහොමද? මම මේ කටයුත්තක් කළා නෝවේ. ඒ වැඩ කරන කල්හි මම වෙහෙසුණා. ඒ වෙහෙසන වෙලාව තුළ ඒ වැඩ කටයුතු කරන වෙලාවේ කරන කල්හි මට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වුණා නෝවේ. ඒ සඳහා පසුබට වුණා නෝවේ. ඒ සඳහා සිත එක කරගන්න බැරි වුණා නෝවේ. එහින් මම දැන් මේ වැඩේ ඉවර නිසා දැන් අන්න බලවත් ඡන්දයෙන් යුක්තව බලවත් වීරියෙන් යුක්තව බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව බලවත් විමර්ශනයෙන් යුක්තව අන්න සමථ විදර්ශනා කුසල් දියුණුවත් අකුසල් ප්‍රහාණීත් අන්න යෙදෙන්න ඕන කියලා අන්න අතිලීනේට සැඟවීමට යා නොදී අන්න මේ ඡන්ද චිත්ත විරිය විමර්ශාව මුල් කරගනිමින් සමථ විදර්ශනාවේ යෙදෙනවා. එතකොට මෙතන තනිකර තියෙන මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ කරුණ මුල් කරගනිමින් සමථ විදර්ශනාවක් කිරීමක්. අකුසල් දමනයක් කුසල් දියුණුවක්. එතකොට ආන්නේ එකයි. එතකොට මේ බලවත් ඡන්දයෙන් කරන්නේ සමතයක් විදර්ශනාවක් දියුණු කරන පැත්තක්. ඒකයි ඒකට ඡන්ද සමාධිය කියන්නේ. ඒ ඡන්දේ මුල් කරගන්නාව ඇතිවන හිතේ මතක ඇතිනේ. චිත්තස්ස ඒකක් ගන්න ලබති සමාධියෙන් ඡන්ද සමාධිය කියලා. ඔහොම කලින් වැඩසටහන වල කතා කළානේ. එතන මේ එකින් එකට අන්න එකයි සම්බන්ධයි කිව්වේ.
එතකොට මේ සමත විදර්ශනා පැත්තකට වීරිය යොමු කරන්නේ. ඒකයි ඒ සමාධියට කිව්වේ විරිය සමාධි කියලා. ඒ සමත විදර්ශනා වලට බලවත් අදිෂ්ඨානය මුල් කරගත්තේ. එයින් ඇතිවන්නව සමාධියට අන්න ඒකයි කිව්වේ චිත්ත සමාධිය කියලා. ඒ විමර්ශනේ මුල් කරගනිමින් ඇතිවන්නා වූ සමාධියට තමයි ඒකයි ඒකට විමර්ශ සමාධිය කියලා. සමත විදර්ශනාවක් එක්ක යන්න තියෙන ගමනක්. මේ ඉර්ධිපාදයන් කියන එක දියුණු කර ගැනීම. එතකොට මේ සමත විදර්ශනා පැත්තෙන් එතකොට මේ විදර්ශනා මූලික පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ඊට සමාධිය ඊට පස්සේ ඉක්මවල ධ්‍යාන ඒ ධ්‍යාන වලින් හතරවෙනි ධ්‍යාන ඉක්මවල තමයි ඊට පස්සේ ඉර්ධිපාදයන්ට හිත වෙන වෙනම හදක් සකස් කරන්නේ. එතකොට ඒ සඳහා බොහෝ ලෙස හිත පුරුදු කරගත යුතු ආකාර තියෙනවා. ඒවා ඒ ඉර්ධීන්ට හිත යොමු කරන හැටි අපි ඉදිරි වැඩසටහන් වල කතා කරනවා කොහොමද ඒ සඳහා හිත පුරුදු කරන්නේ කියලා. දැන් මේ පූර්ව ආරම්භය මේ සඳහා මේ ආරම්භ කරන මූලික අඩිතාලම මේ අපි කතා කරමින් ටික ටික ඉදිරියට යන්නේ. එතකොට අන්න ඒකයි. ඒ දෙවෙනි කරුණ ඔන්න විරිය ආරම්භය. ඊළඟට තුන්වෙනි එක භාගතුන දේශනා කරන මේ කුසීතයෙන් ගැලවෙන්න ඕන. ඒ තමා භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතේ. මා විසින් ගමනක් යා යුතුයි නොවේ කියලා කුසීත කෙනා මොකද කරන්නේ? අන්න ඇකිලිලා එයා කුසීතකමට වැටෙනවා. ගමනක් යන්න තියෙනවනේ කියලා එහෙම හිතනවා. දැන් මෙයා මොකද කරන්නේ? මා විසින් ගමනක් යා යුතුයි නොවේ. මේ ගමන යන කල්ලි මාහට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට අපහසු වෙයි. එහින් මත්ම කලින් නොපැමිණි මාර්ගඵලයන්ට කලින් නොපැමිණි ධ්‍යාන සමාපත්තීන්ට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන සමාධි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස මාහට අපහසුයි. ඒ හේතුවෙන් මා දැන්ම බලවත් ඡන්දයෙන් යුක්තව බලවත් වීරියෙන් යුක්තව බලවත් විමර්ශනයෙන් යුක්තව බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව අද්දුටු මාර්ගඵලයන් අද්දුටු ධ්‍යාන සමාපත්තීන් අද්දුටු අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස ධ්‍යාන සමාධීන් අත්දැකීම සමාපත්තීන් අත්දැකීම පිණිස වීරිය පටන් ගත යුතුයි කියලා අන්න වීරිය පටන් ගන්නවා කියනවා. කලින් වැඩසටහනේ කුසීතය ඇති කරන කාරණා ඉගෙන ගත්ත වෙනම දැන් මෙන්න මේ කුසීත බවෙන් නැගී සිටීමට හිතක් පුරුදු කරගන්න හැටි. හිතකට අරමුණ දෙන හැටි. එතකොට දැන් මේ විදිහට ඒ භික්ෂුවගේ අරමුණ දැන් කලින් දැන් මේ තිබුණේ මොකද්ද? කලින් තිබුණේ කටයුත්තක් කරන්න තියෙනවා කියලා. දෙවෙනි එකේ කටයුත්තක් කරලා වැඩක් කරලා දැන් මේ ගමනක් යන්න තියෙනවා කියලා. ඒ ගමන හවසන යන්නේ දැන් ඒ හවස වෙලාව තුල බණ භාවනා කරගන්නේ දැන් මේ උදේ වරුවේම වැඩි වෙලාවක් අරගෙන මේ ගන්න සමත විදර්ශනා පුරුදු කරනවා. ඡන්දයෙන් කැමැත්ත මුල් කරගනිමින් එතකොට ඒකට හිඳගෙන සක්මණින් අන්න පුරුදු කරනවා. ඒ ඉඳගෙන සක්මනට ඒ සමත විදර්ශනා මුල්ුණේ ඡන්දේ වෙන්න පුළුවන්. මුල්ුණේ වීරිය වෙන්න පුළුවන්. මුල්ුණේ අදිෂ්ඨානය වෙන්න පුළුවන්. මුල්ුණේ විමර්ශනය වෙන්න පුළුවන්. අන්න ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවද මහණෙනි භික්ෂුව යම්කිසි ගමනක් ගියේ වෙයි. දැන් ඔන්න පළවෙනි එක කටයුත්තක් කරන්න තිබුණ කටයුත්තක් කරා දෙවෙනි එක දැන් ඔන්න ගමනක් තුන්වෙනි එක යන්න තිබුණ හතරවෙනි එක මම දැන් මේ ගමනක් ගිහිලා ආවනේ කියලා අපිට උනත් හිතෙන්නේ මොකද්ද පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා හිතෙනවනේ. දැන් භික්ෂුවට එහෙම එකක් නැහැ. මේ 이르දිපාදයන් දියුණු කරගන්න ආස කෙනාට ඒක අදාළ වෙන්නේ. ඒ භික්ෂුව මොකද කරන්නේ කියන මම ගමන ගිය නිසාවෙන් මාහට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කර ගන්නට බැරි වූයේ නොවේ. ඒ හේතුවෙන් මාහට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බඩීමට නොහැකි වූ පුරුදු කර ගැනීමට නොහැකි වූ ධ්‍යාන සමාධි කිසිවක් මට බණ භාවනාව පුරුදු කරගන්න හම්බුන්නේ නැණි. ඒ නිසා දැන් මා බලවත් ඡන්දයෙන් යුක්තව බලවත් විමර්ශනයෙන් යුක්තව අන්න ඡන්ද විමර්ශ දැන් බලවත් ඡන්දයෙන් යුක්තව බලවත් චිත්තයෙන් යුක්තව අදිෂ්ඨානයෙන් බලවත් වීරියෙන් යුක්තව බලවත් විමර්ශනයෙන් යුක්තව ඒ ගමන ගිය වෙලාවට කරගන්න බැරි වෙච්ච ටික
දැන් මහන්සිය පැත්තක හිතලා දැන් අන්න මේ සමත විදර්ශනාවට තියෙන බලවත් කැමැත්තෙන්, මේ සමත විදර්ශනාව දියුණු කර ගැනීමට තියෙන බලවත් වීරියෙන්, මේ සමත විදර්ශනාව දියුණු කර ගන්නට බලවත් අදිෂ්ඨානයකින් යුක්තව, මේ සමත විදර්ශනාවක දියුණු වීමේ තියෙන ආනිසංසයන් ගැන හිතින් විමර්ශනයකින් යුක්තව අන්නේ භික්ෂුව දැන් පුරුදු කරනවා. ප්‍රාණයකයි මේ සරල එකක් මේ කියන්නේ. සරලම මේ පූර්ව අර මූලිකම අඩිය මේ කියන්නේ. ඊට පස්සේ තමයි ඡන්ද චිත්ත විමර්ශනාවෙන් විමර්ශනයේදී එතකොට කෙලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයක් ගැන හේතුඵල ධමයක් විමර්ශනය තුළ තියෙන තනිකරම. අන්න කිමින් දියුණුවක් කරා යන්නේ. ඊට පස්සේ පස්වෙනි කරුණ. දැන් පළවෙනි එක මොකක්ද කිව්වේ? කටයුත්තක් කරන්න තියෙනවා. දෙවෙනි එක කටයුත්තක් කළා. තුන්වෙනි එක ගමනක් යන්න තියෙනවා. හතරවෙනි එක ගමනක් ගියා. ඊට පස්සේ දැන් ඔන්න භික්ෂුව මොකද හිතන්නේ කියනවා, ගමට හෝ නියම් ගමට හෝ පිළිපිනිස යයි. භික්ෂුවට රූක්ෂ වේවා ප්‍රණීත වේවා කොහොම හරි වේවා කුස පිරෙන තරමට ආහාරයක් නොලැබුණේ වෙයි. දැන් ඔන්න කෑම අඩු වුණා. එවිට ඔහුට මෙසේ සිතෙයි. දැන් කුසීත කෙනාට කොහොමද අනේ කණ්ඩ අඩු වුණා, දැන් වෙහෙසෙන්න හොඳ නැහැ, පරිරේ වෙහෙසෙන්න නැහැ, කලන්ත වෙලා ලෙඩෙක් වෙනවා, ඒ නිසා ඉන්න එපා කියලා හිතෙන්නේ දැන්. ඒ හිතලා එයාගේ ඡන්දේ අඩු වෙලා, වීරිය අඩු වෙලා, විමර්ශනයෙන් තොර වීම නිසා, අදිෂ්ඨානයෙන් තොර වීම නිසා අන්න එයා කුසීතයට වැටෙනවා. දැන් මෙතනදී මෙයා මොකද හිතන්නේ? ආහාර නොලැබුණානේ. නොලැබුණාට පස්සේ මෙයා මොකද හිතන්නේ? මේ භික්ෂුව මෙසේ සිතයි. මම ගමට හෝ නියම් ගමට හෝ පිඩුපිනිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණ යනුවේ. එහෙත් මාගේ ශරීරය දැන් යම් ප්‍රමාණයක් හරි හුණ්ඩුවක් හරි හම්බුණානේ. ඒ ටික වළඳලා දැන් මෙයා හිතනවා ඒ මාගේ ශරීරය දැන් සැහැල්ලුයි. මට යමක් කරගත හැකියි දැන්. ඒන් මම ඒ දැන් ශරීරයේ සැහැල්ලු නිසා, ශරීරයට පහසුවක් ලැබුණ නිසා, දැන් ශරීරයට ආහාර වැඩිපුර ලැබුණා මොකද්ද? ඒකට කලින් වචනයක් කිව්වේ සාරද්දකාය, කය බය වුණා කියලා. බර වෙච්ච බවක්. දැන් ඒකට උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ හරි ලස්සනට. මොකද්ද? මෑයට පිරවූ කලයක් වගේ බඩ පිරিলা බර වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක සාරද්දකාය. ඒතර ඒ බවින් දැන් තොරයි. දැන් එච්චර සාමාන්‍ය ප්‍රමාණයට ආහාර ටික හම්බලා තියෙන්නේ. කය සැහැල්ලුයි දැන්. සාරද්ද කයෙන් සාරද්ද බවින් කය තොරයි. ඒ නිසා කය සැහැල්ලුයි. ඒ නිසා මේ සැහැල්ලු වෙලාවේ අන්න කැමැත්තෙන්, ඊට පස්සේ වීරියෙන්, අදිෂ්ඨානයෙන්, විමර්ශනයෙන් යුක්තව අන්න භික්ෂුව සමත විදර්ශනා දියුණු කර ගන්නවා. ඔන්න දැන් කෙමෙන් සමාධි කටුණු කාරණා පැත්තට යනවා. බලන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන 6 වෙනි එක, භික්ෂුව ගමට හෝ නියම් ගමට හෝ පිඩුපිනිස යයි, රූක්ෂ වේවා ප්‍රණීත වේවා දැන් කුස පිරෙන තරමට ආහාර ලැබුණා. දැන් කලින් එකේ කුස පිරෙන තරමට ලැබුණේ නැහැ. දැන් හැබැයි කුස පිරෙන තරමට ආහාර ලැබුණා. එතකොට මෙයා හිතනවා කියනවා දැන් ඔන්න කුස පිරෙන තරමට ලැබිච්ච නිසා දැන් මොකද වෙන්න ඕනේ? දැන් හරි විදිහට සාරද්ද කාය එන්න ඕනේ. කය බර වෙන්න ඕනේ. දැන් මේ ඒ පැත්තක් හිතන්නේ නැතුව දැන් මේ භික්ෂුව හිතනවා කියන කොහොමද? දැන් මාගේ ශරීරයට හොඳට සවි බලය හම්බෙලා තියෙන්නේ. දැන් හොඳට බණ්ඩිය පිරීලා. දැන් හොඳට කෑම හම්බෙලා තියෙන්නේ. දැන් බඩ පිරීලා තියෙන්නේ. දැන් ඒ නිසා හොඳට ශරීරයට සවි බල තියෙනවා. දැන් මේ වෙලාවේ අන්න කැමැත්තෙන්, වීර්යයෙන්, අදිෂ්ඨානයෙන්, විමර්ශනයෙන් යුක්ත වන්න සමත විදර්ශනාව යෙදෙනවා. එතකොට අන්න කෙමෙන් සමාධි, ධ්‍යාන, සීල මගඵල පවා සාක්ෂාත් කිරීමේ හැකියාව ඒ භික්ෂුවට ඇති වෙනවා. ඔන්න ඒකයි මේ දියුණුව කියලා කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ අපි කතා කරන්නේ දැන් මේ කාරණාව හොඳට ආයෙ මතක තියාගන්න ඕනේ, වෙනස් කරගන්න බෑ.
ඒ තමයි දැන් මේ අතිලීනය කියන කරුණේදී. සැඟවීමෙන් සිතක් නිදහස් කරගන්න හැටි. අතිලීනයට ඡන්දය නොයා. අතිලීනයට වීරිය නොයා. අතිලීනයට අදිෂ්ඨානය නොයා. අතිලීනයට විමර්ශනය නොයා සිත හරවගන්න හැටි මේ. අතිලීනය කියන්නේ අතිශයින් සැඟවීමකට. ඡන්දය නොයා. කැමැත්ත නොයා. අතිශයින් සැඟවීමට වීරිය යන්න නොදී. අතිශයින් සැඟවීමට අදිෂ්ඨානයට යාමට නොදී. දැන් අතිශයින් සැඟවීමට ගියා තමයි අර විදිහට හිතනකොට. දැන් බත් කෑ විතරයි, දැන් ගමනක් ගිහිල්ලා විතරයි, දැන් වැඩක් කරන්න තියෙනවා තව ටිකකින් වැඩක් කරලා විතරයි. අන්න එතකොට අතිශයින් සැඟවීමට ගිහියා. ගිහිල්ලා. දැන් මේ එසේ නොයා අන්න පුරුදු කරගත යුතු ආකාරමේ දැන් මේ කියන්නේ. එතකොට භාගතුනස දේශනා කරනවා කොහොමද? දැන් හිතනවා කියනවා භික්ෂුවට ඔන්න ස්වල්ප ආබාධයක් හටගත්තා. දැන් ඔන්න පොඩි කැක්කුම් බැක්කුම් ඔන්න එන්න පටන් ගන්නවා. එතකොට ඔහුට මෙසේ සිතේ. මට මේ ස්වල්ප ආබාධයක් ආවා නෑ. මේ ආබාධය වැඩි වෙයි නම් දැන් ඔන්න අර කලින් එනා කොහොමද හිතුවේ? ස්වල්ප ආබාධය දැන් එහෙනම් බෙහෙටියක් උලාගෙන ඇකිලිලා ඉන්න ඕනේ මොන සක්මන්ද කියලා හිතුණනේ. මොන භාවනාද කියලා. දැන් මෙයා මොකද මේ භික්ෂුව මොකද කරන්නේ? මේ ස්වල්ප ආබාධය තව ටිකකින් වැඩි වෙන්න පුළුවන්. මෙලෙස මේ ආබාධය වැඩි වූ කල්හි බුදුරජුන්ගේ අනුශාසනය මාහට මෙනෙහි කිරීමට අපහසු වෙයි. ඒ හේතුවෙන් මා දැන්ම වීරිය පටන් ගත යුතුයි. හිතන්න පින්වත්නි මේ විදිහට අද කාලේ කවුරු නම් කරනවා ඇතිද? අද අතේ ඇඟිලි 10 හැටියට නෙමෙයි එක අතක ඇඟිලි ගානටවත් මෙසේ සිතන අය නම් සොයා ගැනීම බොහෝ අපහසුය. ඒක තමයි පින්වත්නි ඇත්තට මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ උත්තමයෝ සිත දමනය කළේ. ඒ ගත්ත වීරිය ඒ කැමැත්තෙන් දැන් ඡන්දය මුල් කරගත් වීරියෙන් ඡන්දයෙන් යුක්ත කැමැත්තට ඒ විස්තර වෙන්නේ උපමාවලට උදාහරණ විදිහට රට්ටපාල ස්වාමීන් වහන්සේ වගේ මහරහතන් වහන්සේ වගේ කියනවා. ඒ පැවිද්දට තිබිච්ච බලවත් කැමැත්ත බලන්නකෝ. නොකා නොබී ගෙදර වැතිරිලා ඉන්නවනේ. ඒ කුසල් දහම් වැඩිවීමට තිබිච්ච කැමැත්ත. රන් කහවණු ගෙනල්ලා කඳු ගොඩ ගහනවා. මේවා ඔබේ කියනවා. දැන් අද නම් අපි රන් කහවණුවක් ඕනේ මේ පොඩි ලාභ සත්කාරයකට අපි මේ ඇහිලෙන හැවෙල්ලට කහවණු ගොඩ ගැහුවොත් කහවණු ටිකවත් බලා ගන්න හම්බෙන්නේ heart attack එකක හැදිලා මැරලා වැටෙනවා. ඒ තරම් ඒක දරා ගන්න බෑ අද අපිට. අර උත්තරමය බලන්න ඒ කුසල් දියුණුවට තිබිච්ච ඡන්දය. ඒ කුසල් දියුණුවට තිබිච්ච අදිෂ්ඨානය. ඒ කුසල් දියුණුවට තිබිච්ච විමර්ශනය. ඔය ටික ගිහින් දාන්න කියන ගඟට. අද කාටද එහෙම කියන්න පුළුවන්? අද කියයි නිකන් කියන්නම් මාලේ. කියන්න නම් ඉතින් කාටද බැරි. ඇතුලේ බොල්. අන්න ඒකයි. ඒකයි කල උතුමන් වහන්සේලා මගඵල අරහත්ත්වය ආදී ස්වභාවයන් සාක්ෂාත් කළ එක ආශ්චර්යයි කියන්නේ. එතකොට පිරිමි විතර නෙමෙයිනේ. ඊර්ධිපාදයෙන් දියුණු කරපු දේයින් අග්‍රවනවන උත්පලවන්න මහරහත්තරින් ඉන්නවා. භික්ෂූන්ගෙනම් අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. භික්ෂුණීන්ගෙන් උත්පලවන්නා මහරහත්තරිනියෝ. එතකොට බලන්න මේ කාන්තාවන් පවා දැන් බලන්න මේ වීරියෙන් යුක්තව උපමාවට තියෙන්නේ ඒ වීරියෙන් යුක්තව ගියා කියන එකට භික්ෂුණීන්ට තියෙන මෙතනදී
අරගෙන තියෙන රාච්චි අම්මගේ කතාව ඔබ අහලා තියෙනව නේද? පන්සලේ වැඩ කරන් හිටියනේ මෙහෙණියාරාමේ මේ අනගාരികාවේ වැඩ කරන් හිටියනේ ආච්චි කෙනෙක්. දැන් ඒ ආච්චි අම්ම අනගාരികාවේ අනගාരികාවන්ට උපස්ථාන කරමින් ඉන්නේ. ඊට පස්සේ මේ ආච්චි පස්සේ මහාන වෙනවා. මහාන වුණාට පස්සේ මේ දැන් ඒ අනගාരികාවක් දැන් ඒ අනගාരികාව කොහොමද ඒ සක්මන් මළුවේ සක්මන් කරන්න බෑ කණු අල්ලගෙන වටේ සක්මන් කරන ආච්චි රහත් වෙනවනේ. කොහොම එකක් තිබුණාද මේ ආච්චි අම්මගේ අද අපිට ඒ කාලේ තිබිච්ච ආච්චිලාගේ වීරියක්වත් නැහැනේ. ප්‍රාණීයයි. අපිට තියෙන්නේ අද ඉතුරු වෙලා තියෙනව නම් ඉතුරු වෙලා තියෙන්නේ හිත පහදවා ගන්නව කියන එක විතරයි. බොරු බයිලා නෙමෙයි. මම මෙහෙම කරනවා මෙහෙමයි ආව මොනවද ලාමකයි එක මම ස්පෙෂල් කියලා අනිත් අයට ගර ඔහොම කන්නේ අද යන්නේ. මේ ස්පෙෂල් කතාවක් නෑ අය. තියෙන්නේ අපිට හිත පහදවා ගන්න. අද අවසාන ටිකේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒකයි. මේ අපි මේ ඉරිදිපාද ගැන කතා කරාට ඉරිදිපාද වඩන්න ඕනේ කියලා හිතුවට දැන් මෙහෙම කුසීතයෙන් නිදහස් වෙලා නිකන් පැය භාගයක් හරි භාවනා කරන්න හිතින්නේ කාටද? මේ විදිහට සක්මන් කරන්න ඕනේ කියලා හිතන්නේ කාටද? ගමනක් ගිහිලා ආවට පස්සේ අනේ මං ගමන ගිහිලා ආවා කියලා ඇකිලිලා අල්ප දයන්න ගහලා නිදා ගන්න හිතනවා මිසක් අනේ මං ගමන ගිහිල්ලා ආවා කියලා සක්මන් කරන්න ඕන මම කියලා කාටද හිතෙන්නේ? නිකන් සරල උදාහරණයක් මං කිව්වොත්. එහෙම ඔබ අප කාටවත් හිතෙන්නේ නැහැ නේ. ඒතර කුසීත බබේ ඒ කියන්නේ අමු කුසීත කියලා මම කිව්වේ. ඒතර ඒක අද තියෙන්නේ අපිට කෙමෙන් යම් පිරිසක් උත්සාහ කරන්න ඕන. නමුත් හිත පහදව ගන්න ඕන ඒ රහතන් වහන්සේලා ගැන හිත. ඒ භාග්‍යතුන් වහන්සේගේ බෝසත් අවදීයේ තිබිච්ච අදිෂ්ඨානය හිතන්නකෝ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරානේ. ඒ නිවන පිණිස ඒ සම්බුද්ධත්වයේ පිණිස තිබෙන බලවත් ඡන්දය ඒ බලවත් විමර්ශනයෙන් බලවත් අදිෂ්ඨානයෙන් දෙයි හාඳුරුනේ කාටද එහෙම අදිෂ්ඨානයෙන් ඉන්න පුළුවන්? ආර්ය පරිේෂණ සූත්‍රය කියවනකොට නිකන් හිත අපි නම් නිකන් පෙන්දන් පෙයන්න ඔක්කොම මහ ප්‍රාණ. ඒ ආර්ය පරිේෂණ සූත්‍රය කියවනකොට ඒ බලවත් වීරිය බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව හිටියා කියන්නේ හුස්ම අල්ලන් ඉන්නවනේ. ඒ පරිේෂණය කරපු හැටි ඒකයි ආශ්චර්යයි අద్භූතයි. හිත පහදව ගන්න ඕනේ අපි. ඒ හිත පහදවා ගැනීම හරි අපිට කවදා හරි මේ සසරේ උපකාර වෙනවා. හිත පහදව ගන්න නැතුව අර එහෙම කරනවා අනේ අරගොල්ල බුදිනවා කාලා කීකියා මම ස්පෙෂල් අරගොල්ල හීනයි. ඒක බැන ගියොත් එහෙම තමන්ගේ මැට්ටම් ගහගෙන යන්න ගියොත් තිබ්බිච්ච ටිකත් නැති වෙලා හුලම් බැහැලා යනවා. ප්‍රාණේ එකයි. හිත පහදවා ගන්නයි ඕන. හිත පහදව ගත්තොත් තමයි කවදා හරි ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය මම පුරුදු කරන්න ඕන කියලා හිතලා හරි චුට්ට හරි කවුරු හරි උත්සාහ කරන්නේ. නැත්තම් කරන්නේ ගරහා ඉඳී. අපි තමයි ලෝකෙම ශ්‍රේෂ්ඨ අනිත් ඔක්කොම හීනයානේ කියලා. ඕකනේ අද තියෙන්නේ. ඉතින් ඒකයි මොකුත් බැරි. ඉතින් ආන්නේ ඒකයි. මේ කරුණ වලට වෙලින් ටිකක් මේ කිව්වේ. එතකොට හත්වෙනි කරුණ කියනවා කොහොමද? එවිට ඔහුට මට මේ ස්වල්ප ආබාධයක් නොවේ උපන්නේ. මේ ආබාධය වැඩි වෙලා වැඩි වූ කල්ලි මට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවේ. ඒ නිසා මා දැන් මේ සැඟවීමට ගිය කරුණෙන්ගෙන් නිදහස් වෙලා සැඟවීමට නොදී මේ ඡන්දය, මේ වීරිය, මේ අදිෂ්ඨානය, මේ විමර්ශනය පවත්වා ගත යුතුයි කියලා අන්න යහපතේ දෙනවා. 8 වෙනි එක කියනවා. දැන් ඔන්න ගිලන් වෙලා දැන් ගිලන් බවින් නැගී සිටලා කියනවා භික්ෂුවක් ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගී වැඩි කල ඇත්තේ නොවේ. එවිට ඔහුට මෙසේ සිතේ.
මම ගිලන් බවින් නැගී සිටියෙමි. ගිලන් බවින් නැගිට වැඩි කලක් ඇත්තේ නොවිමි. නමුත් මේ ආබාධය නැවත ආය හටගන්න පුළුවන්. මේ ගිලන් බවින් සිටි කල්ලි මාහට සුවසේ භාගතුන් වහන්සේගේ අනුශාසනාව කරගන්න බැරි වුණා. ආයේ මේ ගිලන් තත්වයට මම පත් වුණොත් මාහට භාගතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරන්නට පහසු නොවේ. අන්න එහෙම හිතලා ඡන්දය ඒ කැමැත්ත සැඟවීමකට යා නොදී ඇති කරගත්තා වූ වීරිය සැඟවීමකට යා නොදී ඇති කරගත්තා වූ අදිෂ්ඨානී චිත්තය සැඟවීමකට යා නොදී අතිලීන ඇති කරගත්තා වූ විමර්ශනයේ සැඟවීමකට යා නොදී අන්න මේ විදිහට හිතට අදහස් දිදී ඒ භික්ෂුව අන්න පුරුදු කරගන්නවා. ඡන්දය අතිලීනයට යන්න නොදී, අතිලීන ඡන්දයට යා නොදී, අතිලීන වීරියට යා නොදී, අතිලීන චිත්තයට යා නොදී, අතිලීන විමර්ශනයට යා නොදී අන්න එයින් නිදහස් වෙන්න මෙහෙම හිතනවා. ඒකට අන්න ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශනය ඇති කරගන්නවා. සරෝන්නෝක දැන් මේ ඒ අතිලීනයෙන් නිදහස් වෙන්න හිතන එක ආකාරයක් තමයි මේ කුසීතාරණමවත්තු සූත්‍රයේදී අද අපි මේ සාකච්ඡා කළේ. එතකොට තව හරි ලස්සන සූත්‍ර බොහෝ ගණනාවක් තියෙනවා මේ අතිලීනයට යා නොදී සිත පවත්ව ගන්න. ඒ තමයි මෙතනදී භාගතුන් මෙතනදී වෙන තියෙනවා. ඒ තමයි අතිලීනයට යා නොදී සිටින්න නම් යා නොවා කියලා ඔන්න දැන් සිත සැඟවෙනවා. දැන් ඇති භාවනා කළා තව චුට්ටකින් භාවනා කරනවා බත් කාලි විරලා භාවනා. දැන් ඔහොම හිතනවා කියන්නේ අන්න හිත සැඟවෙන අතිලීනයට යනවා. ඒ තමන් භාවනාවට ආපු ඡන්දය, භාවනා කරන්න ඕනේ කියලා හිතිච්ච වීරිය, භාවනා කරන්න ඕනේ කියලා ගත්ත අදිෂ්ඨානය, භාවනා කරන්න ඕනේ කියලා හිතපු විමර්ශනේ අන්න ටික ටික අඩු වෙනවා. එතකොට ඒ කෙනා මොකද කරන්න ඕනේ කියන එක්ක අනමතග්ග සංයුත්තේ සිහි කරන්න ඕනේ කියනවා. මේ තව ක්‍රමයක් මේ. දැන් අනමතග්ග සංයුත්තේ තියෙන්නේ මොකද්ද? අනමතග්ග සංයුත්තේ තියෙන්නේ මේ සසරේ පැවැත්ම ගැනනේ. අනමතග්ග සංයුත්තේ තියෙන්නේ කොහොමද? මව වෙච්ච කෙනෙක් නෑ හොයාගන්න, පියා වෙච්ච කෙනෙක් නෑ. මේ වගේ සසර ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනක තියෙන්නේ. එතකොට එහෙම හිතනකොට අන්න යාට වීර්යය ඇති වෙනවා. ඒ නිසා වීර්යය කරන්න ඕන කියලා හිතෙනවා. ඊට පස්සේ බිලි කැපුම් කනකොට ගලාගෙන ගියපු ලේ දහරාව සතර මහා සාගරයේ ජලයට වැඩි ඌරු කුකුල්ලු වෙලා අන්න එහෙම සිතනවා මේ අනමතග්ග සංයුක්තයන් හිතනවා. ඒ උපමා අරන් හිතනවා. ඒ අර මැටි පිටකට ගුලි කරනවා. එහෙම නැත්නම් අබෑට ඒ උපමාව කල්පේ. ඔබ දන්නවනේ ඒවා. ඒ අර පොඩි දඬු කෑල්ලක් ලී කෑල්ලක් අරගෙන උඩ දානකොට එක්කෝ මේ කොන එහා කොන මැද්ද වටිනවා කියලා අර විස්තර කරන්නේ. මේ තාත්තගේ තාත්තා මේ තාත්තගේ තාත්තේ විදිහට. ඒතකොට ඒ කරුණු කාරණා හිත සිත මෙලි වෙනව බව දැනෙමින් අර පැත්ත හිතනවා. අර අනමතග්ග සංයුත්තේ හිතන එක්ක දැන් මේ කුසීතයට යන කාරණා මේ යන්නේ කුසීතයටයි කියලා හිතනවා. එතලන්න ආයෙ නැවත ඡන්දයෙන්, වීරියෙන්, අදිෂ්ඨානයෙන්, විමර්ශනයෙන් අන්න ආයෙ ඇති කරගන්නවා. එහෙම තමයි ඒ ඇති කරගන්නා වූ ඒ ඇති කර ගැනීමෙන් අන්න ඡන්දයේ මුල්නුත් අන්න ඒකට ඡන්ද සමාධි කිව්වා. මතකද කලින් වැඩසටහන ඉගෙන ගත්තේ? වීරිය මුලනේ වීරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි. ඒ සමාධියක් තමයි ධානයක් බවට පත් වෙන්නේ. සමාධිය කිව්වේ සිත එකක බවට. චිත්තස ඒකග්ගං ලබති චිත්තස ඒකග්ගං සිත එකඟ බව. ඒ එකඟ බවත් එක්ක තමයි අනිත් කාරණා ටික එකතු වෙන්නේ. විතක්ක ਵਿਚාර ඒ කාමයන්ගේ වෙන්ව ඊට පස්සේ පීති සුඛ ඒකාග්‍රතා විතක්ක ਵਿਚාර සහිත අන්න පටමඥාන ඒ කරුණු ටික දැන් මේ සිත එකඟ බවක්. ඒතකොට එකක භවයේ තන පඨම ධානයට හේතු වන කරුණු සාරණාව ටික සම්පූර්ණ වීමක්. එකක් නෙවෙයිනේ පළවෙනි ධානය කියන්නේ. මේ කරුණු සියල්ලගේ එකතුවටයි ධානය කියලා හඳුන්වන්න පුළුවන්. සමාධිය කියන චිත්තස් ඒකක් ගන්න. සිත එකක බවක්. ඒ එකක බව විනාශ වෙන්න පුළුවන් එක පැත්තක් තමයි
එකක බව ආය අඩු වෙන්න පුළුවන් එක පැත්තක් තමයි මේ. ඒ අතිලීනිය කියන එක. තව අතිපග්ගහිතෝ. ඊට පස්සේ බහිද්දා වික්කිත්තෝ. දැන් ඒ විදිහට දැන් මේ කරුණු කාරණාවන් තියෙන ඉතුරු ටික. ඒව තව අපි සාකච්ඡා කරලා ඉන්නේ. ඒතර මේ එකක් කතා කළේ. තව අපිට සාකච්ඡා කරන්න කරුණු කාරණා තියෙනවා. එතකොට අන්න අනමතග්ග සංයුක්තයේ පැත්තෙන් අන්න හිතලා අන්නේ භික්ෂුව සිහි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා ඊට පස්සේ විස්තර වෙනවා ඕනනම් දේවදූත සූත්‍රය සිහි කරන්න පුළුවන් කියනවා. දේවදූත සූත්‍රය බහලා ඇතිනේ. කෙලින්ම තියෙන අපායන්ගේ ස්වභාවයනේ. එතකොට සතර අපායෙන් නිදහස් වෙලා නැති කෙනෙකුට ඔබ අප වගේ හිතන්නකෝ. සිහි කරන්න අප්පා මේ වගේ එකක් තාමට උරුමයිනේ. අපිට සිහි වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අපි සිහි කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අපි අවංකව කතා කළොත්. ඒතර එහෙම සිහි කරන්න මේ භික්ෂුවට වීරිය කැමැත්ත මුල් කරගෙන ඡන්දයෙන් අදිෂ්ඨානයෙන් ඊට පස්සේ වීරියෙන් විමර්ශනයෙන් යුක්තව කටයුතු කරන්න ඒ කිනා උත්සාහවත් වෙනවනේ. ඒ හේතුවෙන් අන්න සමාධියක්, ඡන්ද සමාධියක්, විමර්ශන සමාධියක්, වීරිය සමාධියක්, චිත්ත සමාධියක්. ඊට පස්සේ ඊතුරු කතා. ඒ ඊතුරු කතාව වලට කලින් කතාව තමයි මේ කතාව. ඒතකොට ඒ කතාව ටික ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. දේවදූත සූත්‍රය ආදී සිහි කරනකොට ඒ අපායේ සැබෑ ස්වභාවය බලන්නකෝ. ඊට පස්සේ මෙලව දේවදූතය දකින්න හැම වෙන චූටි ළමයා මෙලව උපන් අපිට පොඩි ළමයි ඕන තරම් අපි නම් කරන්නේ පොඩි ළමයෙක් දැක්කම දේවදූතය මතක් කරන අනේ කුචී කුචී ගක හුරතල් කරන්න යනවා. ඒක තේරෙන්නේ අපේ විමර්ශාව කියන්නේ ඔල මොට්ටල විමර්ශාවක් තියෙන කියලා. කාටද දැන් අපි කාටවත් හිතෙන්නේ නැහැ අනේ මේ දේවදූතයෙක් නේ කියන එක බලන්න මේ විමර්ශනය කියන එක නැත්තරම නැහැ. අපි ඇත්තටම කතා කළොත් ඊට පස්සේ බන්ධනාගාරයේ දකින්නකොට ඒ සිරකරුව ඒ දේවදූතින්ගේ කාරණාවන්නේ කාටද මතක් වෙන්නේ? ඒක රාන්නේ ඒකයි මේ ටික පුරුදු කර ගනිමින් හිත තුල පැහැදීම අනේ මෙහෙම මේ දේවල් පුරුදු කර ගත්තානේ අපේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ඒ මොකද්ද අනුරුද්ධ නන්ද රාහුල ආදී උතුමන් වහන්සේලා කියලා අන්න හිත පහදව ගන්න ඕන. ඒ පැහැදීම තමයි අවශ්‍ය වෙන්නේ. අනුන්ට ගරහ යන එක නෙමෙයි. ඒ භික්ෂුණීන් වහන්සේලා උත්පලවන්නා මහරහත් තෙරණියෝ, පටාචාර මහරහත් තෙරණියෝ, කේමා මහරහත් තෙරණියෝ එහෙමයි හිත පහදව ගන්නවා කියන්නේ. ත්‍රි පැහැදීම අපතේ යන්නේ. අන්න ඒකයි වැදගත් වන්නේ. ඒ පැහැදීමත් එක්ක තමයි යන්න ආස හිතෙන්නේ අනේ මටත් මෙහෙම තියෙනවා නම් අප්පා කියලා. නැත්තම් අර මම ස්පෙෂල් අනිත් අය හීනයි කියලා ගහගෙන ඉතින් මොකුත් තියන්නේ මේ දැන් ඉන්න ටිකම තමයි ඉතින්. තත්ත්වෙම තමයි. ඒකයි වෙන්නේ. ඊට පස්සේ ওই විදිහට සිහි කරන්න පුළුවන්. තව ඒ කෙනාට සිහි කරන්න පුළුවන් ඕනනම් ඒ තමයි අනාගත බය සූත්‍රය. දැන් අනාගත බය සූත්‍රය ටික අපි ඊට පස්සේ ඊළඟ වැඩසටහන කතා කරමු. ඊට පස්සේ මරණ සතිය ඒ කාරණාව. ඉතින් ඒ වගේ කාරණාවන් අපිට ඉස්සරහට තව කතා කරන්න තියෙනවා. ඉතින් මේ විදිහට මේ කුසීත භව ගැන තමයි ඔන්න අපි කතා කළේ. කුසීත බවට යානොදී සිතක් ආරක්ෂා කරගන්න හැටි. ඒ ඡන්දය, ඒ වීරිය, ඒ පවත්වගෙන යන හැටි. ඉතින් ඒ නිසා අපටත් මේ ගෞතම බුදුසසුනේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ ඉර්ධිපාදයන් දිනු කරගෙන පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඉර්ධිපාද භාවනා නම්වන වැඩසටහන සඳහා අද දායකත්වයේ දරන්නේ සෞදි අරාබියේ සේවයේ නියුතු මොහමඩ් අක්මාල්, ඒ වගේම ඩිලාන් ලක්මින්ද, චාල්ස් හාඩින්,
චාමර ශ්‍රීවංක යන පින්වතුන් සහ ලංකාවේ වෙසෙන නදී රසිකා නිපුන් සහ සජිත් යන ඒ කලණ මිතුරු පිරිසගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට, සක්දේව රජුන්, ඒ වගේම දතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණේන සතරවරම් දේවමාර දරුවන්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ට, ඒ වගේම මේ පින්බීමට අධිග්‍රහිතව සිටින්නා වූ සීල දෙවියෝද, උපුල්වන් දෙවිඳුන්, සුමන සමන් දෙවිඳුන් ඇතුළු ආදී ලක්දිව බුදු සසුන සුරකින නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. බඹලොව වාසී බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවසීන් වරණීන් සැපයින් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂාව උපකාර ඔබ අප සියලු දෙනාටම දායකත්වයේ දරූ මොහමඩ් ඩක්මාල්, ඩිලාන් ලක්මින්ද, චාල්ස් හාඩින්, ඒ වගේම චාමර ශ්‍රීවංක, නදී රසිකා නිපුන් සජිත් යන ඒ කලණ මිතුරු හැම දෙනාටම සියලු ආරක්ෂාව රැකවරණ දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මීම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් දායකත්ව දරුවී පින්නතුන් නමිනුත් ඔබ අප නමිනුත් මිය පරලොව ගොස් අනන්ත සසර පුරා මේ මොහොත දක්වා පින් බලාපොරොත්තුෙන් ගුරු දෙමාපිය ඥාති වර්ගයා සිටිත්නම් ඒ සීල ඥාතීන්ද සම ලෙස මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පින ශල්‍ය කර්මයක් සිදු කිරීමට සිටින දායකත්වයේ දරන ඒ මොහමඩ් අක්මාල් මහතාට මේ පින් අනුමෝදන්ව ඒ මහතාට තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් කිසි බාධා කරදරයකින් තොරව ඒ ශල්‍ය කර්මයේ කටයුතු සිදු කරගන්න, ඒ වෛද්‍යවරුන්ට ඒ ශල්‍ය කර්මයේ කටයුතු සිදු කරන්න සීල ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. එතුමානන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත උතුම් ධර්මාභෝධයේ පිණිසත් මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව සිටින චාල්ස් හාඩින් මහතාගේ මෑණියන්ට මේ පින් අනුමෝදන්ව මෑණියන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ මෑණියන්ද සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත්ම වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ ලිලාන් ලක්මින්ද, චාමර ශ්‍රීවංක, නදී රසිකා නිපුන් සජිත් යන ඒ කලණ මිතුරු පිරිසටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ හැම දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සිළු ධාර්මික කිතුම් පැතුම් රැකී රක්ෂාවන් ආදීද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තුරුණුවන්ගේ සරණින් දිවි රැකවරණින් කිසි බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතවලට පින් ධම්මයක් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද ඒ හැම දිනාටමත් මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙක ලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්න ගුරු දෙවිඳුන්ට දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. උතුම් ධර්මාභෝධයේ පිණිසද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උතුම් ධර්මාභෝධී පිණිස මේ පින හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අපගේ දෙමව්පියන්ට නේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ගුරුවරුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දානි උදව්පකාර කරන නන්නයිරි උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ ඔබ අප සියලු දිනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත
සියලු ආරක්ෂාව රැකවරණය හැම දිනාගේම ජීවිතවලට සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිටුම් පැතුම් රැකී ආරක්ෂා වෙළෙඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් මේ හැම දෙයමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින්දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නද මේ රැස් වූ පිනත් රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.